2000 අවුරුද්දේ සංඛ්‍යානේ ප්‍රශ්නය. මෙතනදී ප්‍රශ්නේ කියවුවොත් එක්තරා සමාගමක් විසින් නිෂ්පාදිත ලෝහ කූරක සම්මත දිග මීටර් 5ක් විය යුතුය. එහෙත් ලෝහ කූරු සඳහා විවිධ දිග වාර්තා වී ඇත. කූරු 20ක සසම්භාවී නියදියක් තෝරාගෙන එහි එක් එක් කූරෙහි දිග සෙන්ටිමීටර් වලින් පහත දී ඇත. කූරු 20ක කියන්නේ n සමානයි 20යි. කූරු 20 තොරතුරු දීලා තියෙනවා. ඇත්තට මේක අසමූහිත දත්ත වැල. ටේබල් එකක් වගේ පෙන්නලා තිබ්බට අර 2015 පේපර් එකේ ප්‍රශ්නේ වගේ අසමූහිත දත්ත වැල. අපි ඉගෙන ගත්ත අසමූහිත දත්ත වැල, අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය, සමූහිත විවික්ත දත්ත, සමූහිත සන්තතික දත්ත. යනු මේ තියෙන්නේ අසමූහිත දත්ත වැල. ටේබල් එක දැක්කම කට්ටිය රැවටුණා සමහර අය. කූරක මධ්‍යන දිග ගණනය කරන්න. දැන් මේ ගානේ අර කලින් එකේ වගේ ස්වභාවයක් නැහැ. කෙලින්ම දත්ත ටික එකතු කරලා දත්ත සංඛ්‍යාවෙන් බෙදලා අපිට උත්තරේ ගන්න පුළුවන්. ඒ අනුව මේ ගානේදී අපි මෙන්න මේ විදිහට මධ්‍යන්නේ ගන්න. එතකොට A වල පළවෙනි කොටස මධ්‍යන්නය x bar සමානයි sigma x බෙදීම n. sigma x කියන්නේ දත්ත 20ක එකතුව. දත්ත 20 ලිව්වොත් 495 ධන 497 ධන 498 ඔය විදිහට ලියාගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ මේක ලියන්න ඕන. මම මග නතර කරාට නවත්තන්න එපා. 506 දක්වා තියෙනවා. මේ ටික බෙදනවා 20. එතකොට මුළු එකතුව මෙතන ලැබෙනවා අපිට 10012ක් 10012 20න් බෙදන්න ඕන. ඒතර උත්තරය 500.6යි සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 500.6යි. ඊට පස්සේ කියනවා ලෝහ කූරක දිග සඳහා අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. අර බලන්න අපි අර ඉගෙන ගත්ත වචනවල කොච්චර වැදගත්කමක් තියෙනවද කියලා. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. සමුච්චිත සංඛ්‍යාතයන්ද එම වගුවටම ඇතුළත් කරන්න. දැන් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න කියලා කියනවා. එතකොට අපි දන්නවා දැන් දත්ත තියෙනවනේ ඒ කියන්නේ ලෝහ කූරක දිග සෙන්ටිමීටර් වලින් මේ තමයි x. තොර මේ එක කොලම් එකක්. ඊට පස්සේ අපිට එනවා සංඛ්‍යාතය f මේ අනෙක් කොලම් එක. එතකොට මෙතන දත්ත තියෙනවා අපිට ඕනනම් දැන් ක්‍රමයක් තියෙනවා ප්‍රගණක ලකුණු භාවිතා කරලා මේක කරන්න පුළුවන්. අපි විභාගයට කරනකොට ආරෝහණ පිළිවෙලටම ලියාගමු. දිග. එතකොට ලේසි. දැන් අපිට පේනවා අඩුම අගය ගත්තොත් මේකේ තියෙන්නේ 495 තමයි අඩුම දිග. එතකොට 495න් පටන්ගෙන වැඩිම දිග තියෙනවා 506ක්. එතනම් 495 496 497 498 499 500 501 502 503 504 505 506 දක්වා මේකේ තියෙනවා දත්ත. මම ඉස්සල්ලා ওই ටික ලියා ගන්න. ඊට පස්සේ අපි සංඛ්‍යාතයන් ටික බලමු. ඊට පස්සේ අපිට පුළුවන් ප්‍රගණක ලකුණ භාවිතා කරලා මේක කපාගෙන යන්න. ඒතකොට සයිඩ් එකකින් ඕනනම් ප්‍රගණක ලකුණු තීරුව හදාගෙන පස්සේ එකතු කරා නම් ගොඩාක්ම සාර්ථකයි කියලා මම හිතන්නේ. ඒතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම වැඩක් කරන්න. පැන්සලකින් වගේ ඉස්සලම තියෙනවා 495 එකයි එතකොට. ඊළඟට 497 එතන එකයි. 498 ඒවා තුනක් තියෙනවා. ඔන්නම 499 ඒවා දෙකක් තියෙනවා. ඇත්තටම දැන් අපි මේක හදන්නේ අපිට දීලා තියෙන ව්‍යාප්තියන්නේ. එතකොට අපි ව්‍යාප්තියට ගියාම
ඇත්තටම අපි මේ විදිහටම නෙමෙයි හදන්නේ. අපි දැන් ආරෝහණ පිළිවෙලට වගේ හදාගෙන තිබ්බා නම් ලේසි මේක. නමුත් දැන් ඊට කලින් අපි මේ දෙයට මුහුණ දෙනවා. එතකොට අපි කරන විදිහ තමයි මම කියලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට 495න් එකයි. ඊළඟට 498න් එකයි. එක පැත්තකට යනවා අයින් කර කර. 506න් එකයි. 503න් එකයි. 504න් එකයි. 500න් එකයි. 501න් එකයි. 502න් එකයි. 505 එකයි. 497න් එකයි. 498න් තව එකක් තියෙනවා. 498න් තවත් එකක් තියෙනවා. 501න් තව එකක් තියෙනවා. 502න් එකක් තියෙනවා. 500න් තියෙනවා තවත් එකක්. 502න් හම්බ වෙනවා මට තව එකක්. 501න් ලැබෙනවා තවත් එකක්. 499න් එකක් තියෙනවා. 499න් තවත් එකක් තියෙනවා. 501න් තවත් එකක් තියෙනවා. ඒතර අපිට පේනවා 496න් නැහැ. ඒක ගැටලුවක් කරගන්න එපා. right. එතකොට අපිට පුළුවන් දැන් සංඛ්‍යාත ටික හදන්න. 495න් 1යි. 96න් 0යි. 97න් 1යි. 98න් 3යි. 99න් 2යි. 500න් 2යි. මෙතන 4යි. 3යි. 1යි 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 කියලා එනවා. ඔය විදිහට අපිට සංඛ්‍යාත තීරුව හදන්න පුළුවන්. right. එතකොට අපිට පේනවනේ මෙතන දැන් මේක නෑනේ මේ 496. ඕක අයින් කළා දාන්න. 496 නැති නිසා අපි 496 දත්ත එකක්වත් නෑනේ. ඕක තිබ්බම අපිට කරදරයි. ඒ නිසා මේක ඉවත් කරනවා. එතකොට ප්‍රශ්නේ ඉවරයි. දැන් අපි ව්‍යාප්තිය හදලා ඉවරයි. right. ඊට පස්සේ අපිට මේකට සමුච්චිත සංඛ්‍යාතයත් එකතු කරන්න කියනවනේ. සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ capital F. එතකොට අපිට සමුච්චිත සංඛ්‍යාතය එකතු කරන්න පුළුවන්. සංඛ්‍යාතය 1යි. 1ට 1ක් එකතු වුණාම 2යි. 2ට 3ක් එකතු වුණාම 5යි. 5ට 2ක් 7යි. 7ට 2ක් 9යි. 9ට 4ක් එකතු වුණාම 13යි. 13ට 3ක් 16යි. 17යි. 18යි. 19යි. 20යි. සමුච්චිත සංඛ්‍යාත තීරුව හදන්න කිව්වා. ඔන්න අපි ඒක හැදුවා. මෙතන දත්ත නැහැ. ඒ තීරුව අදාළම නැහැ. ඕනනම් ටිපෙක්ස් කරලා දාන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. එතන හිස් ඉරක් තිබ්බට අපිට කමන්නේ. right. එතකොට මේක ඉවත් කරලා දාන්න බලන්න. ඒ தත්ත්වය මේක වියත්තිය නැහැ. ඔන්න 495 මෙතන දාගෙන ප්‍රගණක ලකුණ මෙතනට දාගෙන 1යි 1යි කියලා ලියාගෙන මේක අයින් කළා දාන්න. එතකොට හරි. ඊළඟට ලෝහ කූරක දිගෙහි මාතය සහ මධ්‍යස්ථයේ ගණනය කරන්න. එම පිළිතුරු මගින් දත්තවල පිහිටීම පිළිබඳව කුමක් නිගමනය කළ හැකිද කියලා අහන්න. ටිකක් අමුතු ප්‍රශ්නයක් වගේ. මාතය අපිට හොයන්න වෙනවා. එතකොට මාතය ලියන්න පුළුවන් වැඩිම ලෝහ කූරු ගණනක් තියෙන්නේ සයිස් එක කීයෙන්ද? මාතය 501යි. එතකොට පේනවා ඇති මෙන්න මෙතන කම්බි තියෙනවා 4ක්. ඒකේ සයිස් එක 501. ඒතර උත්තරය ලියන්න ඕන ඒකකයත් එක්ක 501යි සෙන්ටිමීටර්. මේ තමයි මාත කම්බියේ දිග. මධ්‍යස්ථය අහනවා. මධ්‍යස්ථය නිකන් හොයන්න බෑ. ඔයගොල්ලෝ දන්නවා මධ්‍යස්ථයේ පිහිටීම හොයන්න ඉස්සෙල්ලා. එනුව මධ්‍යස්ථය සමානයි 2න් 1යි n ධන 1. එනුව 2න් 1යි n කියන්නේ 20යි මුළු දත්ත සංඛ්‍යාව එකතු කිරීම 1යි 10.5 තමයි ස්ථානය එන්නේ. එහෙම නැත්නම් තව ටිකක් සුළු කරොත් 21 බෙදීම 2 10.5 වැනි ස්ථානය. ඒ කියන්නේ 10 වෙනි කම්බිය සහ 11 වෙනි කම්බිය හරි මැද.
එතකොට අපි දන්නවා එම නිසා මධ්‍යස්ථය සමානයි 10 වෙනි කම්බියේ දිග කීයද? අන්න අපිට ඒක හොයන්න උදව් වෙනවා මේ සමුච්චිත සංඛ්‍යාත තීරුව. එතකොට 10 වෙනි කම්බිය තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. පළවෙනි 9ම 500 දක්වා තමයි දිග තියෙන්නේ. එතකොට 10 වෙනි කම්බිය 501යි. 11 වෙනි කම්බියත් 501යි මේ ව්‍යාප්තියේදී. ඒ නිසා අපිට මෙතන ලියන්න පුළුවන් 501 10 වෙනි කම්බිය 11 වෙනි කම්බියත් 501යි. එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට ලැබෙනවා 501 සෙන්ටිමීටර්. නැවතත් මධ්‍යස්ථය එන්නේ මාතයට අනුරූප අගයම තමයි. හැබැයි මේ පියවරවල් අනුගමනය වෙන්න ඕන. එතකොට තමයි සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ තව දෙයක් අහනවා. ඒ තමයි මාත්‍ය සහ මධ්‍යස්ථය හොයන්නලු. ඒකේ අදහස අහනවා. ව්‍යාප්ති සම්බන්ධ කුමක් කියන්න පුළුවන්ද කියලා. මාත්‍ය අනුව කියන්නේ මොකක්ද? අපි මාත්‍ය කියන්නේ වැඩිම කම්බි කූරු ප්‍රමාණයක් පවතින්නේ 501ක් සෙන්ටිමීටර් දිග ප්‍රමාණයෙන්ය. මේ ව්‍යාප්තියේ වැඩිම කම්බි කූරු සංඛ්‍යාවක් පවතින්නේ සෙන්ටිමීටර් 501ක් දිග කම්බි වේ. ඒක තමයි මාත්‍යෙන් කියවෙන අර්ථය. ඒ වගේම මේ කූරුවල කම්බිවල දිග සමාන කොටස් දෙකකට බෙදෙන ස්ථානයේ කම්බියේ දිග සෙන්ටිමීටර් 501ක් වේ. ඒ තමයි මධ්‍යස්ථයේ අර්ථය. සමාන කොටස් දෙකකට බෙදෙන ස්ථානයේ පවතින කම්බියේ දිග හරි මැද තියෙන කම්බියේ දිග සෙන්ටිමීටර් 501ක් වේ. තමයි ඒකට අදාළ වෙන්නේ. ඊළඟට ඊට පස්සේ අපෙන් අහනවා මේ ප්‍රශ්නේ කූරක දිග සඳහා පළමු චතුර්ථකය සහ තෙවන චතුර්ථකය ගණනය කරන්න. අපි දන්න චතුර්ථකත් නිකන් ගණනය කරන්න බෑ. ස්ථානයන් හොයන්න ඕන. මේ වගේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තික සමුච්චිත සංඛ්‍යාත තීරුව තියෙනවා. ඒ නිසා අපිට ලේසියෙන් මේ චතුර්ථක හොයන්න පුළුවන්. රයිට්. මම මේකෙම යම් ඉඩක් පාවිච්චි කරන්නම්. උඩින් ලියන්නම්. ඉස්සෙල්ලා අපි හොයනවා Q1 පිහිටීම. ස්ථානය ගන්නේ 4න් 1යි n ධන 1. n ධන 1. එතකොට 4න් 1යි n කියන්නේ 20යි 20 ධන 1 21 බෙදීම 4 ඒ කියන්නේ 5.25 වෙනි ස්ථානයේ තියෙන කම්බිය. දැන් අර කලින් ගාන වගේ නෙමෙයි ටිකක් පරිස්සම් වෙන්න. හරියටම අපි දැනගන්න ඕනේ මේ මොකද්ද අපි හොයන්නේ කියලා. එම නිසා Q එකේ අගය සමානයි මොකද්ද Q එක කියන්නේ 5 වෙනි කම්බියත් 6 වෙනි කම්බියෙත් දිගවල් අතර තමයි මේක තියෙන්නේ. එතකොට අපි කරන්න ඕනේ මොකද්ද? 5 වෙනි කම්බියේ දිගට අපි එකතු කරන්න ඕන 6 වෙනි කම්බියේ දිග සහ 5 වෙනි කම්බියේ දිග අතර වෙනසෙන් 0.25. මොකද තව යන්න තියෙන්නේ 0.25 ඉස්සරහට. ඒ අනුව 5 වෙනි කම්බියේ දිග කීයද? සමුච්චිත සංඛ්‍යාත තීරුවේ අපිට පෙන්නනවා 5 වෙනි කම්බිය කියන එක 498 සෙන්ටිමීටර්. යනවා 5 වෙනි කම්බිය 498කුත් එකතු කිරීම
6වෙනි කම්බිය ගත්තාම ඒක තියෙන්නේ ඊළඟ තීරුවේ 7 කියන එකට අයිති වෙන්නේ. 6වෙනි කම්බිය 499යි දිගෙන්. ඒ අනුව 499 කියන දිගෙන් අඩු වෙන්න ඕන 5වෙනි කම්බියේ දිග 498. ඒ ලැබුණු අගය ගුණ කරන්න ඕන 0.25. මොකද 6යි 5යි අතර මුළු වෙනස එකතු කරලා හරියන්නේ නැහැ. ඒ මුළු වෙනසෙන් 0.25යි ඕන. 5 කියන එකට වටිනාකම දුන්න 498යි කියලා. 0.25ක් තව ඉස්සරහට යනවා කියන එකේ තේරුම 6 සහ 5 කියන එකේ වෙනසෙන් 0.25ක වටිනාකමක් කියන එකයි. ඒ අනුව 498ට එකතු කරන්න ඕන. මෙතන 499න් 498ක් අඩු නම් 1යි උත්තරය. ඒ කියන්නේ 1 ගුණ කිරීම 0.25යි උත්තරය එනවා 498.25 සෙන්ටිමීටර් කියු එකේ අගය. කියු එකේ අගය 498.25යි කියලා ලැබෙනවා. ඊළඟට අපිට අවශ්‍යයි Q3. ඒතර අපි කරන්නේ ඉස්සෙල්ලම Q3 ස්ථානය එහෙම නැත්නම් පිහිටීම. පිහිටීම හොයනවා. එතකොට 4න් 3යි සූත්‍රය අපි දන්නවා n ධන 1 ඔක වෙනස් වෙන්නේ 4න් 3යි n කියන්නේ 20 ධන 1. එතකොට අපි ලැබෙනවා 3 බෙදීම 4යි ගුණ කිරීම 21. මෙයා සුළු කරාම 3 ගුණ කිරීම 5.75 කියලා ලියන්න පුළුවන්. ඇත්තටම මෙන්න මේ 5.25 කියලා. 5.25යි මෙන්න මේ වටිනාකම 3න් ගුණ වෙන එක තමයි ඇත්තටම වෙන්නේ. පළවෙනි චතුර්ථකයේ ස්ථානය 3න් ගුණ වෙනවා. එතකොට 15.75යි කියලා එනවා ස්ථානය. ඒ ආවේ චතුර්ථකයේ ස්ථානය. දැන් අපි ගණනය කරනවා Q3 අගය වටිනාකම. Q3 වටිනාකම මම මේ පැත්තෙන් ලියන රතු පාටින්. එම නිසා Q3 සමානයි මොකද්ද වෙන්න ඕන? Q3 අගය තියෙන්නේ 15.75 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ 15 වෙනි කම්බිය සහ 16 වෙනි කම්බියේ දිගවල් අතර තමයි මේක තියෙන්නේ. 15 වෙනි ස්ථානයේ තියෙන කම්බිය අපිට අඳුන ගන්න පුළුවන් මෙන්න මේ අගේ. සමුචිත සංඛ්‍යා තීරුවේ පළවෙනි 13ම 501 දක්වා තමයි තියෙන්නේ. ඊට පස්සේ 14 වෙනි කම්බියයි 15 වෙනි කම්බියයි 16 වෙනි කම්බියයි තුනම 502යි සෙන්ටිමීටර්. ඒ අනුව අපි තේරුම් ගන්න ඕන 15 වෙනි කම්බිය 502යි දිගින් 502යි. ඒකට එකතු වෙන්න ඕන 16 සහ 15 අතර වෙනස. ඒ කියන්නේ නැවතත් 15 16 වෙනි කම්බිය 502යි. ඒ වගේම අපි දැක්ක 15 වෙනි කම්බියත් නැවත 502යි. මේ දෙක අතර වෙනසෙන් 0.75ක්. එතන වාසිය තමයි එතන අගේ බිඳුවක් වෙනවා. 502 එකතු කිරීම බිඳුව ගුණ කිරීම 0.75යි උත්තරය 502යි සෙන්ටිමීටර්. මේ තමයි Q3 අගය. Q3 අගය. අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක සමුචිත සංඛ්‍යාත තීරුව පාවිච්චි කරලා අපිට චතුර්ථක හොයන්න පුළුවන්. මේ තමයි චතුර්ථක ලබා ගන්න ක්‍රමය. එතකොට එතනදී අපි දත්ත වැලක චතුර්ථක හොයනට වඩා හොඳ දැක්මක් චතුර්ථකයේ ස්ථානය සොයා ගැනීමේදී දැනගෙන ඉන්න ඕන, අවබෝධ කරන් ඉන්න ඕන. නිකන් සෙල්ලම් කරන්න පුළුවන් ඒවා නෙමෙයි මේවා. හරියටම දැනන් හිටියොත් විතරයි හදන්න පුළුවන් ගාන, නැත්තම් වරදිනවා. ඉතින් හරියටම දැනගන්න ඕන හින්දා තමයි මෙච්චර කාලයක් මේ පාඩමත් එක්ක අල්ල වැටුනේ. ඒ වගේම මම බිබිලේ 22 අයටත් 21 අයටත් ආපහු මේ පන්තියේ මේ පාඩම කරා. පන්ති පටන් ගත්තට පස්සේ බදුල්ලෙත් මම මේ පාඩම ආපහු කරනවා. ඒ වගේම මොන්රාගල ළමයිටත් මේ පාඩම මම නැවත කරනවා. ඒක අපි සැලැස්ම මම කියලා තියෙනවා කොහොමද කරන්න කියලා. ඒකට අනුකූලව අමතර දවස් දාලා මේ ඔන්ලයින් කරපු පාඩම් ටික අපි ආපහු කරනවා. ඛණ්ඩාංග ජ්‍යාමිතිය මම නැවත කරා. ඒ වගේ සංඛ්‍යානියත් ආපහු කරනවා. right. ඉතින් අපි මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා වැඩි වශයෙන් රිවිෂන් ක්ලාස් එකත් එක්ක. තව දුරටත් ඛණ්ඩාංග ජ්‍යාමිතියත් එහෙමයි. ඛණ්ඩාංක ජ්‍යාමිතිය සහ
සංඛ්‍යානේ පාඩම් 2022 අයට මම 13 වසරේදී ආපහු කරන්න තීරණය කළා තියෙන්නේ. අපිට කාලය ඇති. ඒ නිසා 21 අයට මේ පරාසය තුලම කරන්න ඕන. අපි ඒක දැන් කාලය සීමා සහිත නිසා ඒක නිසා ඒගොල්ලෝ වැඩි කලබල වෙන්න එපා. ඒගොල්ලන්ට නැවත මේ පාඩම් දෙක තියරි පන්තියේදී නැවත කරනවා මම. මේ ප්‍රශ්න නැවත සාකච්ඡාත් කරනවා. 21ට රිවිෂන් එකේදී මේ ප්‍රශ්න ටික නැවත සාකච්ඡා කරනවා. ඉතින් කරපු අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ට තවදුරටත් මෙය හොඳින් කර ගැනීමට අතදීම පිණිස තමයි මම මේ ඔන්ලයින් පන්තියේ මේක සාකච්ඡා කරන්නේ. වීඩියෝ එකක් විදිහටත් YouTube එකට දානවා. ඕගොල්ලන්ට මේක නැවත නැවත බලලා අවබෝධ කරගන්න පුළුවන්. සර් 0.75 ගත්තේ කොහොමද? 0.75 එන්නේ දැන් 5.2 නේ තියෙන්නේ මෙතන මේ 21 දෙදීම 4 කියන එක. ඒක ගුණ වෙනවද? ඒ බලන්න මම නිල් පෑනින් පෙන්නන මෙන්න මෙතන මේ පේනවද? මෙන්න මෙතන 4න් 3යි ගුණ කිරීම 21 නේ තියෙන්නේ. ඒතර 21 බෙදීම 4යි කියන්නේ කීයද? 5.25. ඒක මෙන්න මෙතන තියෙනවද මේ? අපිට සුළු කරගෙන ඉන්න ඕනේ නැවත නැවත. ඒතර ඒ ගාන 3න් ගුණ කරාම ඒතර 25ව 3ක් කියන 0.75. right ඒක ගුණ කළ බලන්න කැලලකින් 5 3 15න් 5 එකක් ඉතිරි 5 2 6 1යි sorry 3 අර 5 15න් 5 එකක් ඉතිරි 3 අර 2 6 1යි 7යි 0.75 එනවා 5 3 15 15.75. එහෙම තමයි 15.75 කියන ස්ථානේ එන්නේ. ඒතර 15.75 වෙනි ස්ථානයේ තියෙන අගයයි අපි ඊළඟට හොයන්නේ. ඒතර 15 වෙනි ස්ථානයේ තියෙන කම්බියේ දිග 502යි. ඒකට එකතු වෙන්න ඕන 16යි 15යි කියන කම්බි දෙකේ දිගවල් අතර වෙනසෙන් 0.75. ඒතර 16 වෙනි කම්බියත් මේ ව්‍යාප්තියේදී 502 එකක් තියෙන්නේ. 17 වෙනි කම්බිය sorry 15 වෙනි කම්බිය නැවත 502යි. ඒ දෙකේ වෙනස අරන් මේ වෙනස ಗುಣ කරනවා 0.75යි. මෙන්න මේ 0.75 තමයි උතන්ට එන්නේ. මේ 0.25 තමයි මෙතනට ගියේ. හරි සර්. හොඳයි. ඊළඟට මේ ප්‍රශ්නේ අහනවා තවදුරටත් අන්ත චතුර්ථක පරාසය අහනවා. ඉතින් අපිට දැන් අන්ත චතුර්ථක පරාසය ලියන්න හරි ලේසියි. අන්ත චතුර්ථක පරාසය මම යටින් ලියන්න. අන්ත චතුර්ථක පරාසය දන්නවා සමානයි Q3 අඩු කිරීම Q1ට හරි මැද පිහිටි කාම්බි 150ක අගයේ පරාසය 502යි Q3 ඒක දැන් හොයලා තියෙන්නේ Q1 අගය අපි ගත්තා 498.25යි කියලා. ඒතර මේක අඩු කරන්න ඕන. එතකොට අපිට ලැබෙනවා 3.75 සෙන්ටිමීටර් කියලා. 3.75 සෙන්ටිමීටර් ඒකකයේ අනිවාර්යෙන්ම තිබිය යුතුයි. තුරුල් පේන මේ සංඛ්‍යානේ ප්‍රශ්නෙක වැඩ ගොඩාක් කරන්න තියෙනවා. ඒ නිසා මේක එක ගානක් දෙකක් හදලා ෂේප් වෙලා හරියන්නේ නැහැ. ඉතින් මේක ටිකක් වැඩිපුර ගණන් හදන්න. ඒකෝර තමයි අපිට මේක වේගෙන් කරන්න පුළුවන් වෙන්නේ. නිවැරදිතාවය පිළිබඳ විශ්වාසයක් ගොඩනගන්න. ඒ නිසා මේකේ තියෙන ගණන් ගොඩක් ගණන් දිනුනා ඔයගලන්ට. ගොඩාක් ගණන් සාකච්ඡා කරා. තියරි පන්තියේදී එක එක જાති ගණන් හැදුවා. පොඩි පොඩි ගණන් වලින් තියරි එක කියලා දුන්නා. හැබැයි තියරි එකේ කිසිම වෙනසක් නැහැ. ඒකම තමයි මේ තියෙන්නේ. සියලුම දේවල් එකම තියරි එකත් එක්ක යන්නේ. ගණන තමයි වෙනස් වෙන්නේ. ගානේ ස්වභාවය තමයි වෙනස් වෙන්නේ. ගානේ තොරතුරු තමයි වෙනස් වෙන්නේ. right හොඳයි. ඊළඟට මේ ප්‍රශ්නේ තව කොටසක් තියෙනවා. ඒතර ඒ කොටසෙත් ලොකු වැඩක් තියෙනවා. B කොටස. බලන්න කාර්යාල සේවකයන් 40 නෑ. ඊට කලින් තව කොටසක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ලෝහ කූරක දිග සඳහා 495 497 498 500 ලෙස වූ පන්ති ප්‍රාන්තර සහිත සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ගොඩනගන්න. දැන් ආයි කියනවා මේක සමූහණය කරන්න. දැන් දත්ත වැලකින් පටන් ගත්ත ගාන අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් අපිට හදන්න කිව්වා. ඔන්න අපි එක ටේබල් එකක් එතන ගත්තා. දැන් ආයි කියනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් විදිහට හදන්න.
සමූහණය කරාට පස්සේ අපිට කියනවා සුදුසු උපකල්පිත මධ්‍යයන්යක් භාවිතයෙන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යයන්ගේ ගණනය කරන්නලු ගණනය සඳහා අවශ්‍ය අගයන් එම සමූහිත සංඛ්‍යාත වගුවේම දක්වන්න කියලා කියනවා. ඉතින් අපිටම තනියෙන් කරන්න කියලා කියනවා. ඉතින් අපි යනවා මේ කියන ටේබල් එක හදන්න. එතකොට දැන් දීලා තියෙන පන්ති ටික බැලුවම කම්බි වල දිග සඳහා සෙන්ටිමීටර් වලින් පන්ති දෙකක් අපිට දීලා තියෙනවා 495 ඉඳලා එකක් ගන්නලු 497 දක්වා. අනිත් එක 498 ඉඳලා 500 දක්වා. දෙකෙන් දෙක යන්නේ. එහෙනම් ඊළඟ එක වෙන්න ඕන 501. මොකද 497න් ඊට පස්සේ එකට යනකොට එකක වෙනසක් තිබිලා තියෙනවා සීමා දෙක අතර. 501 ඊළඟට 503 මෙතන 504 එතකොට 506 දත්ත ඔක්කොම තියෙන්නේ 506ක් නිසා ඔය තොරතුරු ටික ප්‍රමාණවත්. දැන් අපිට නැවත සිද්ධ වෙනවා. ඉතින් අපිට උඩ අපි හදපු සංඛ්‍යාත ව්‍යාප්තියෙන් උදව්වක් ගන්න පුළුවන් මේ වැඩේට 595 ඉඳලා 97 දක්වා කම්බි කීයක් තියෙනවද කියලා බැලුවොත් සංඛ්‍යාතය ඉක්මනින් හදා ගන්න පුළුවන්. නැවත මොලේ ඉඳන් බලන්න නැතුව උඩ එකෙන් බලුවා අපිට පේන සංඛ්‍යාතේ කම්බි දෙකයි තියෙන්නේ. ඒ වගේම 498 ඉඳලා 500 දක්වා කම්බි තියෙන්නේ 498න් මෙච්චරයි 500 මෙච්චරයි කියලා එකතු කරලා ගත්තම 99 මෙච්චරයි එකතු කරලා ගත්තම 7යි තියෙන්නේ. ඒතර 501න් කම්බි තියෙනවා මෙච්චරක් 502න් තියෙනවා 503න් තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු වුණාම 8යි. 504න් තියෙනවා 505න් තියෙනවා 506න් තියෙනවා ඔක්කොගෙම එකතුව 504න් 1යි 505න් 1යි 506න් 1යි ඔක්කොම 3යි. ඒතර සංඛ්‍යාත ටික අපිට එහෙම හදා ගන්න පුළුවන්. රයිට්. ඒතර අපි දන්නවා මෙතන ඕනනම් සංඛ්‍යාත ඔක්කොගෙම එකතුව කියන්නේ සිග්මා f අවශ්‍ය නම් 20යි කියලා ගන්නත් පුළුවන්. සිග්මා f 20යි. රයිට්. ඊට පස්සේ අපිට කියන්නේ උපකල්පිත මධ්‍යයන්යක් ඇසුරෙන් මේක හදන්නේ. ඒතර උපකල්පිත මධ්‍යයන්යකට යනකොට ඒ සඳහා අපි අනුගමනය කරන ක්‍රමවේදයක් තියෙන උපකල්පිත මධ්‍යයන්නේ දීලා නැත්තම්. මොකද්ද ක්‍රමවේදය? උපකල්පිත මධ්‍යයන්නේ දීලා නැත්තම් අපි උපකල්පිත මධ්‍යයන් ලෙස ගන්නේ මාත පන්තියේ මධ්‍ය අගය. මාත පන්තියේ මධ්‍ය අගය. දැන් මාත පන්තිය කියන්නේ වැඩිම කම්බි ගාණක් තියෙන්නේ මෙන්න මෙතන. 501යි 503යි. වැඩිම කම්බි ගාණක් තියෙන්නේ 501යි 503යි. කම්බි තියෙන 8ක්. ඒ තමයි මාත පන්තිය. මේක තමයි මාතය හොයන්න බෑ මාත පන්තිය. දැන් අපි සමූහණය කරපු ව්‍යාප්තිවල මධ්‍යයන්නේ හොයනකොට මධ්‍ය අගයේ තීරුවක් හදනවා. මධ්‍ය අගය. එහෙම නැත්නම් අපි මේකට කියනවා පන්ති ලකුණ කියලා. ලකුණ simple m. ඒක කරන්නේ පන්ති සීමා දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. එතකොට මෙතනට එනවා 495යි 497යි එකතු කරලා බෙදුවාම 496යි. මෙතන 498යි එකතු කරාම 9යි. 499යි. 501යි 503 එකතු කරලා දෙකෙන් බෙදුවොත් 502යි. මෙතන එනවා 505යි. මේ ආවේ මධ්‍ය අගයේ තීරුව. දැන් අපි උපකල්පිත මධ්‍යයන් ලෙස තෝරන්නේ මාත පන්තියේ මධ්‍ය අගයයි. මෙන්න මේක තමයි අපේ උපකල්පිත මධ්‍යයන්නේ වෙන්නේ. මාත පන්තිය 501 503 ඒකේ මධ්‍ය අගය 502. දැන් අපිට සිද්ධ වෙනවා අපගමන තීරුවක් හදන්න. අපගමනය කියන්නේ d සමානයි m ඍණ a ට. m ඍණ a. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය නම් x ඍණ a. මෙතනදී d සමානයි m ඍණ a. එතකොට m කියන්නේ 502යි 502න් 496ක් අඩු වුණාම 496න් 502ක් යන්න ඕන. එතකොට ඍණ 6යි. 499න් 502ක් ගියාම ඍණ 3යි. 502කින් 502 ගියාම බිඳුවයි. 505න් 502ක් ගියාම ධන 3යි. මේ තමයි එකක අපගමන. අපි දන්නවා එහෙම ගන්න බෑ.
කම්බි තියෙනවා පළවෙනි පන්තිය ගත්තොත් 2ක් දෙවෙනි පන්තිය ගත්තොත් 7ක්. ඒතකොට එකක අපගමනය එකතු කරලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි තව තීරුවක් එකතු කරනවා FD තීරුවක්. සංඛ්‍යාතයෙන් මේ අපගමනය එකක අපගමනය සංඛ්‍යාතයෙන් ගුණ කරනවා. එතකොට 6 වරක් 2 12යි ඍණ 7 වරක් 3 21යි ඍණ 8 වරක් 0.0යි 3 වරක් 3 9යි ධනාංගයක්. ඉතින් මේ ටික එකතු කරාම අපිට එනවා සිග්මා FD. සිග්මා FD අපිට ලැබෙනවා ඍණ 24යි කියලා. ඍණ 24යි කියලා ලැබෙනවා සිග්මා FD ගේ අගය. සිග්මා FD. දැන් අපිට පුළුවන් අපි ගාව තියෙනවා උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් මධ්‍යන්නේ හොයන සූත්‍රය x බා සමානයි a ධන සිග්මා FD බෙදීම සිග්මා F. එතකොට a කියන්නේ 502 එකතු කිරීම සිග්මා FD කියන්නේ ඍණ 24 බෙදීම සිග්මා F කියන්නේ 20යි. එතකොට මේක සුළු කරනකොට 24 බෙදෙනවා 20න් කියන්නේ 502 අඩු කිරීම 1.2 500.8යි සෙන්ටිමීටර් 500.8යි සෙන්ටිමීටර් කියලා එනවා 500.8යි සෙන්ටිමීටර් කියලා ලැබෙනවා. මේ තමයි උපකල්පිත මධ්‍යන්නේ ඇසුරෙන් මධ්‍යන්නේ ගත්තාම අපිට ලැබෙන අගය 500.8යි. හැබැයි උනට මතක නම් අසමූහිත දත්ත වැලක් විදිහට තියෙද්දි අර මුල් කොටසේදී මධ්‍යන්නේ ගත්තම ආවේ 501යි කියලා. මෙතන පොඩ්ඩක් වෙනස්. එකම ව්‍යාප්තියේ කොහොමද මේ විදිහට මධ්‍යන්නේ වෙනස් වෙන්නේ? එතකොට මේ මධ්‍යන්නේ දෙකේ මොකද්ද අපි පිළිගන්නේ කියලා ප්‍රශ්නයක්. ඇත්තටම තමයි දත්ත වැල තියෙන එක තමයි නිවැරදිම එක. එහෙම නැත්නම් සංඛ්‍යාත ව්‍යාප්තිය තමයි නිවැරදිම එක. අසමූහිත සංඛ්‍යා දත්තවල තමයි නිවැරදිම මධ්‍යන්නේ එන්නේ. ඒකට අපි කියන සත්‍ය මධ්‍යන්නේ කියලා. සමූහණය කරාම මෙන්න මේ විදිහට ඇත්තටම නිවැරදිම මධ්‍යන්නේ එන්නේ නැහැ. හැබැයි මධ්‍යන්නය ඊටාම ආසන්නයි නිවැරදි අගයට. ඒ නිසා අපි සමූහණය කරපු ව්‍යාප්ති වලත් මධ්‍යන්නේ හොයනවා. ඉතින් ගැටලුවක් කරගන්නේ නැහැ. හැබැයි අපි දැනගෙන යන්න ඕන. මොකද ඔයාලට පේනවා ඇති මේ සමූහණය කරාම හරියටම කම්බි වල දිග එකතුව සඳහා සහභාගී වෙන්නේ නැහැ. දැන් මෙතන මේ කම්බි දෙකක් අපි නම් කරලා තියෙනවා 495යි 497යි කියලා. ওই කම්බි දෙකේම දිග කියලා අපි අරන් තියෙන්නේ 496. හැබැයි අපි හොඳටම දන්නවා ඔතන තිබුණේ 495කුයි 96කුයි 97කුයි කියලා. හැබැයි 496 තමයි ඒගොල්ලන්ගේ දිග විදිහට අපි අරන් තියෙන්නේ. ඒතකොට ඇත්තටම ඒක අපිට සාධාරණව ගන්න සිද්ධ වුණා. සමූහණය කරාම ඔය ගැටලු එනවා. හැබැයි ඉතින් ඒකෙන් ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. ව්‍යාප්තිය ස්වභාවය ගත්තම අපිට ඒක නොසලකා හරින්න පුළුවන්. ඊළඟට අපෙන් අහනවා මධ්‍යන්නේ ගණනය කරන්නලු ගණනය සඳහා අවශ්‍ය අගයන් එම සංඛ්‍යාත වගකීම දක්වන්න රයිට්. ඒතර අපි ගණනය කරලා අවසන්. ඊළඟ B කොටස. තව ප්‍රශ්නේ හිමක තව කොටසක් තියෙනවා. බලමු කාර්යාල සේවකයන් 40කගේ निराहार රුධිර සීනි මට්ටම පහත වගුවේ සාරාංශගත කර ඇත. निराहार රුධිර සීනි මට්ටම. निराहार රුධිර සීනි මට්ටම 60යි 79යි සේවකයන් ඉන්න 6 දෙනෙක් 80 99 සේවකයන් 8යි 100 119 සේවකයන් 13 ඒගොල්ලන්ට පේනවා ඇති මේක සීමා වලින් තියෙන්නේ. පළවෙනි කොටසෙන්ම කියනවා දත්ත සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්න කියලා. ඔන්න අපි අමාරු වෙන්න තැන. ඇයි අපිට ලොකු වැඩක් දෙන්නේ. තව උඩ ගොඩාක් ටේබල් කීයක් හදාගෙන අපි ආවේ. අපි ටේබල් 3ක් වැඩ කරගෙන ආවේ. රයිට්. දැන් තව ටේබල් එකක්. අපිට ආපහු සිද්ධ වෙනවා මේ ටේබල් එක පිටපත් කරලා. පන්ති සීමා තියෙන්නේ සීනි මට්ටම සඳහා. අපිට ඒක මායිම් වලට හරවන්න වෙනවා. ඊට පස්සේ සේවකයන්ගේ සංඛ්‍යාව තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත තීරුවක් හදන්න වෙනවා. මේ ගානේදී ඔයගලන්ට පේනවා ඇති මේක 2016 මේ අවුරුදු වෙනකොට පරණ සිලබස් වල ප්‍රශ්නවල වැඩිවන සමුච්චිත සංඛ්‍යාතයයි අඩුවන සමුච්චිත සංඛ්‍යාතය කියලා දෙකක් ඉගෙනුවේ නේ. ඒතර තිබුණේ වැඩිවන සමුච්චිත සංඛ්‍යාතය විතරයි. ඇත්තටම දෙකක් ඉගෙනුවා
දෙකක් ඉගෙනුවට මේ ප්‍රශ්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති දත්ත සඳහා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් අඳින්න කියනවා මිසක් වැඩි වෙනද අඩු වෙනද කියලා කියන්නේ. ඒ නිසා මට මතකයි මේ අවුරුද්දේ අපි වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයටත් අඩු වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයටත් දෙකටම ලකුණු දුන්නා. හැබැයි ඉතින් මේ වගේ වෙලාවකට අඩු වෙන එකක් අඳින්න යන්න එපා. අපිට ගොඩක් පොඩි කාලේ ඉඳන් හුරු පුරුදු වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් ඇඳලා වැඩේ ෂේප් කරගන්න එක වාසි සහගතයි. ඉතින් මෙතනින් ඉස්සරහට මේ වගේ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. වැඩි වෙනද අඩු වෙනද කියලා පැහැදිලිව කියනවා. ඒ නිසා ගැටලුවක් ඉදිරියට ඇති වෙන එකක් නැහැ. එහෙනම් අපි ඉස්සලම හදනවා අපේ ටේබල් එක. ඒ අනුව B කොටසේ සීනි මට්ටම මෙතන තියෙනවා 60යි 79යි 80යි 99යි 100යි 119යි 120යි 139යි 140යි 159යි 160යි 179යි 180යි 199යි. එතකොට සංඛ්‍යාතය ඒ කියන්නේ සේවකයන් ගණන මෙතන තියෙනවා 6ක් 8යි 13යි 5යි 4යි 3යි 1යි. ඊට පස්සේ අපි හදනවා පන්ති මායිම තීරුවක්. පන්ති මායිම හදනකොට මෙතන 60 නම් මෙතන තියෙනවලු 59. ඊට පස්සේ තියෙන 59. ඒතකොට මෙතනට එනවා 59.5. 79යි 80 එකතු කරාම 79.5. එහෙනම් මෙතනත් 79.5. 99.5. 99.5. 119.5. එතන මෙතනත් 119.5. 139.5. 139.5. 159.5. 159.5. 179.5. මෙතනත් 179.5. මෙතනට එනවා 199.5. ඒතර සමුච්චිත සංඛ්‍යාතය අපි හදන්න පුළුවන් 6යි 6ට 8ක් එකතු කරාම 14යි 14යි 27යි 13ක් එකතු වුණාම 32යි 5ක් එකතු වුණාම 4ක් එකතු වුණාම 36යි 3ක් එකතු කරාම 39යි අවසාන වශයෙන් 40යි. මේ තමයි වැඩි වෙන සමුච්චිත සංඛ්‍යාතය තමයි හැදුවේ. ඉහළ මායිමත් එක්ක ප්‍රස්ථාරය අඳින්න බලාගෙන. ඊට පස්සේ අපි ප්‍රස්ථාර කුලයට ගිහලා ටක් ගාලා ක්‍රමාන්කණය කරලා ප්‍රස්ථාරය අඳිනවා. right. ඊට පස්සේ යන ප්‍රස්ථාර කුලයට අපිට ක්‍රමාන්කණය කරන්න ඕන. ක්‍රමාන්කණය කරනකොට 59 ගානකින් පටන් ගන්න තියෙන්නේ. ඒකට අපි බලමු පොඩ්ඩක්. x අක්ෂයේදී අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා කඩේක් දාන්න. එහෙම මෙයා අනිවාර්යෙන් ලියන්න ඕන. සීනි මට්ටම කිව්වත් කමක් නැහැ. රුධිරයේ සීනි මට්ටම කිසි වරදක් නැහැ. එහෙම නැත්නම් පන්ති මායිම.
මායිම මේ පැත්තට ලියන්න සේවකයන් සංඛ්‍යාව කිව්වත් කමක් නැහැ. සමුච්චිත සංඛ්‍යාතය කියලා ලියන්න. right. මේ පැත්තෙන් ඔක්කොම සේවකයෝ ඉන්නේ 40යි. ඒ නිසා අපිට ක්‍රමාංකණය කරන්න පුළුවන් 10ක් 20ක් 30ක් 40ක් ඊට වඩා ගන්න පුළුවන්. 10යි 20යි 30යි 40යි. ඒ වගේම x අක්ෂය ක්‍රමාංකණය වෙන්න ඕන. අපි මෙතනින් පටන් ගත්තොත් 59.5න් එතනට 79.5 99.5 119.5 139.5 159.5 179.5 විභාග ගණන් හොඳට බෙදෙන්න එනවා 199.5 ඔය විදිහට ගන්න පුළුවන්. පළවෙනි කණ්ඩාංකය වෙන්නේ අපි දන්නවා 15 මායිම පළවෙනි පන්තියේ 15 මායිමේ කමා බිඳුව. ඒ නිසා පළවෙනි කණ්ඩාංකය 59.5. කණ්ඩාංක ලියන්න ඕනේ නැහැ ලියන්න කියලා නැති නිසා. ඊළඟ එකට වෙන්නේ 79.5,6. එතකොට 6 හොයාගන්න මහන්සි වෙනවා ටිකක්. චූටි කොටුවක් කීයද කියලා බලාගත්තා නම් ලේසි. අපිට පේනවා 10ක් අපි බෙදලා තියෙනවා සමාන කොටස් කීයද 50කට. 0.2යි. y අක්ෂේ ඔයගොල්ලෝ පේනවද? මෙතන 10යි 20යි 25යි. 25යි sorry 25යි. එතකොට මේ 10 කියන වටිනාකම අපි බෙදලා තියෙනවා චූටි කොටස් 25කට. ඒතර 0.4යි එක කොටුවක්. එක කොටුවක් 0.4යි නම් අපි හදා ගන්න ඕන ළමයි මේ මෙතනදී පොඩ්ඩක් අමාරුයි මේ ප්‍රශ්නේ මේ කණ්ඩාංකය හොයාගන්න ගියාම 6නේ දැන් ඇවිල්ලා තියෙන අපිට. y අක්ෂයේ 6 ගන්න ඕන. 6 කියන්නේ කොහොමද? y අක්ෂයට ගත්තම y වල 0.4යි එක කොටුවක්. කොහොමද ඒක ගත්තේ කියලා බලන්න. මෙන්න මේ මුළු දුර 10යිනේ. ඒ 10 බෙදනවමම මේ චූටි කොටු ගානේ. ඒතර මේ එක කොටුවක් ගත්තාම අපිට සර් දෙක ගානේ ගත්තම ලෑස්ති නේද? දෙක ගානේ ගත්තොත් හරි වගේද? 2 4 6 එහෙමද? y අක්ෂය 2 4 6. දෙකේ ගුණාකාර සර්. ඔව් ඒ කියන්නේ මෙතන දෙක දාලාද? ඔව් සර්. 8 10 ඉතින් හරිනේ ඉතින් ඕකම තමයි කරලා තියෙන්නේ. ඉතින් මම 10 දාලා තියෙන්නේ අතරමැද ඉතින් තමයි ඉතින් දාන්න පුළුවන් 12 14 16 18 වෙනසක් නෑ පුතා ඔහම ලිව්වා කියලා. ඔයගොල්ලෝ බෙදලා තියෙන්නේ කොහොමත් එකම විදිහට. 22 24 26 28 30 same 33 37 32 sorry 32 34 36 38 40 එකමයි right. එතකොට අපි බලා ගන්න ඕනේ මෙතන මේ පොඩි කොටුවක් කියදලා. ඔහොම කරත් කමක් නැහැ. ඒතකොට ඔයගොල්ලෝ පේන දෙකක් බෙදලා තියෙනවනේ 5කට. 0.4යි එතකොට. y අක්ෂේ එක කොටුවක් 0.4යි. එතන අපි 6 ගන්න එපා නේද? ඔව්. දැන් ඔයාලට ලේසි ඒ විදිහට දාගත්තම 79.5,6. මෙන්න මෙතන කණ්ඩාංකය. දෙවෙනි කණ්ඩාංකය 99.5,17. 99.5,14. 14 හොයාගන්න ලේසි. 99.5,14 14 මෙතන. 119.5,27. 119.5,27 කිව්වම පරිස්සමට හොයාගන්න. 27 මෙතන 24 තියෙනවා 26 තියෙනවා 28 තියෙන මෙන්න මෙතන හරි මැදට වගේ. 27 ඊළඟට 32 කියන එක නම් ලේසි හොයාගන්න මෙන්න මෙතනට එන්නේ 32. ඊට පස්සේ අපිට එනවා 39 36 හොයාගන්න ලේසි මෙතන ඉන්නේ.
ඊළඟට 39 කිව්වම මෙන්න මේ හරියට වගේ එන්නේ 40 මෙතනට එනවා. ඒතර මේක ඔයගොල්ලෝ අඳින්නේ කෙලින්ම මේ කණ්ඩායමෙන් කණ්ඩායමකට අඳින්න අඩුලක් තියන්නේ නැතුව එච්චරයි. කොහොමද අඳින්නේ? ඒක පොඩ්ඩක් වෙනස් වුණා. බොකු ගහන්න යන්න එපා. ඔන්නම අඳින්න. ඔන්න බොක්කක් ගියා මගෙන් දැක්කද? බොකු ගහන්න යන්න එපා. ඒතර තමයි අවුල වෙන්නේ. පහත් වුණා. මොනවාම ගන්න. ඒ තමයි කියවෙන වක්‍රය. ඒකට චූටි වෙලාවක් යනවා ඉතින්. ටිකක් ප්‍රශ්නේ ස්වභාවය අනුව ටිකක් ප්‍රශ්නේ වැඩ වැඩි ඇත්තට. ඊට පස්සේ අහනවා 100.5ට වඩා අඩු සේවක සංඛ්‍යාව. මේක ඇත්තටම වැඩි වෙන සමුචිත සංඛ්‍යාතනේ. ට අඩු උත්තර ඕන එකක් ගන්න පුළුවන්. වැඩි වෙන සමුචිත සංඛ්‍යාත වක්‍රය නිසා ට අඩු උත්තර ලේසියෙන් ගන්න පුළුවන්. right? අහන්නේ හැබැයි 100.5ට වඩා වැඩි රෝගීන් කීයක් ඉන්නවද කියලා. ඒතර ළමයි 100.5ට වැඩි රෝගීන් යහන්නේ. දැන් අපි තේරුම් ගන්න පැහැදිලි දේ තමයි මේ සමුචිත සංඛ්‍යාත වක්‍රය මොකද්ද? වැඩි වෙන සමුචිත සංඛ්‍යාත වක්‍රයක් මේ අපි ඇඳලා තියෙන්නේ. ඒගොල්ලෝ කිව්වේ නැති වුණාට. අපි ඇඳේ වැඩි වෙන සමුචිත සංඛ්‍යාත වක්‍රය. වැඩි වෙන සමුචිත සංඛ්‍යාත වක්‍රය හැම වෙලෙම තියෙන්නේ ට අඩු උත්තර. ඒ කියන්නේ දැන් අහන්නේ 100.5ට වැඩි එකක්. තියෙන්නේ 100.5ට අඩු එකක් හොයාගන්න පුළුවන් ප්‍රස්ථානයක්. අපි ලේසියෙන්ම 100.5ට වඩා අඩු ඒවා කීයක්ද කියලා හොයනවා. 100.5ට වඩා අඩු. කොහොමද හොයාගන්නේ? 100.5 හොයාගන්න එපා ඉස්සෙල්ලා x අක්ෂය. ඒතර x අක්ෂය අපි මොකද කරලා තියෙන්නේ? සමාන කොටු x අක්ෂයේ පරිමාණය දිහා බලන්න. x අක්ෂය ඔයගොල්ලන්ට පේනවද? මෙන්න මේ එක තැනක් ගත්තොත් පේනවා ඇති මෙන්න මේ හරිය ගත්තම එක තැනක් ගන්න. කොහේ හරි කමන්නේ. මොකද හැමතැනම එක වගේනේ. 99.5 ඉඳලා 119.5ට වටිනාකම 20යි. වෙනස 20යි. ඒ 20 බෙදලා තියෙනවා කොටු 10කට. ඒතකොට චූටි කොටු දෙකක්. ඒ කියන්නේ එක කොටුවක් කියන්නේ දෙකක්. එක කොටුවක් කියන්නේ දෙකක්. එක කොටුවක් කියන්නේ දෙකක් x අක්ෂයේ. ඒතර අපිට ඕන 99.5 ඉඳලා එකක් ඉස්සරහට යන්න. එතකොට එක 100.5යි. ඒතර ඇත්තට මොකද තැන? ඔය මැද කියන්නේ 99.5ට පස්සේ හම්බ වෙන චූටි කොටුවේ හරි මැද. ඒ තමයි මෙතන තමයි 100.5. කොහොමද අපි එක කොටුවක් කියලා හොයාගත්තේ? ඒක හොයාගත්තේ කොටු පොඩි කොටු 10ක් තියෙනවා. හැබැයි එතන වටිනාකම 20ක්. x අක්ෂයේ 20ක වටිනාකමක් පෙන්වලා තියෙනවා පොඩි කොටු 10කින්. ඒ කියන්නේ එක කොටුවකින් දෙකක් පෙන්වලා තියෙනවා. අපිට ඕන කරන්නේ 100.5 කියන ස්ථානේ. 100.5 කියන ස්ථානේ එහෙනම් කොටු භාගයක තමයි තියෙන්නේ. එකයිනේ වැඩි වෙන්න ඕන. 99.5 ඉඳලා 100.5ට එකයි. එහෙනම් අපි මෙන්න මේ මැදින් යා කරන් එනවා. කඩේරක් අරන් ඇවිල්ලා තමන්ගේ ප්‍රස්තාරය යම් කිසි තැනක හම්බ වෙයි. කොතනද හම්බ වෙන්නේ? ඔතන මෙතනට වගේ එනවා. දැන් ඩාම අපි බලන්න මෙතන පල්ලෙහා එක 14යි ඊට පස්සේ 16යි මේක ළමයි 15යි කියන්නේ. හරි මැදට වගේ ආවා. එන්නේ මෙතන 15. right? නැත්නම් ඔයගලන්ට එනවා නැති අතර පොඩ්ඩක් තව ටිකක් පහත් වෙන්න ඕන. 15ට වඩා චුට්ටක් අඩු වෙනවා. මේ හරියට වගේ ඉන්නේ. තොර 14කුත් චූටි කොටු දෙකක්. ඒ කියන්නේ 14.8ක් වගේ ඉන්නේ. 14.8ක්. ඒ කියන්නේ එක පොඩි කොටුවක් 0.4යි. තොර පොඩි කොටු දෙකක් ගියා කියන්නේ 14.8ක් විතර එන්නේ. 14.8ක් විතර අගයක්. හැබැයි ඔය ආවේ මොකද්ද? 100ට 100.5ට අඩු සේවක ගණන 14.8යි.
එම නිසා 100.5ට වැඩි ඒකනේ අහන්නේ අපෙන් වැඩි සේවක ගණන මේක අඩු කරනවා මුළු ගාන 40යි අඩු කිරීම 14.8 මුළු ගාන 40යි ඒකෙන් අඩු කරනවා 14.8 ඒතර උත්තරේ කියක් වෙනවද බලන්න 14.8ක් කරුණාම 25.2යි 25.2යි ඔයගලන්ට ඇවිල්ලා ඇති උත්තර ආසන්න උත්තර ගන්න ඇති 25.2යි ඒතර අපි මේකෙදි රේන්ජ් එකක් තියෙනවා 25.1 ඉඳලා 25.5 දක්වා ලකුණු දෙනවා. ඒතර ඔයගොල්ලෝ ප්‍රස්තාර කොලේ හරියට ඇඳලා තියෙනවා නම් ඇත්තටම ওই රේන්ජ් එකේ උත්තරේ ඉන්න ඕන. ඇඳලා නැත්නම් ඒක වෙලා තියෙන්නේ මොකුත් නෙමෙයි. මොකක් කරුවේ බඩ වගේ පොඩ්ඩක් පිම්බිලා ඇති කොහේ හරි. එහෙනම් පිම්බීම් නැත්නම් ඇත්තටම උත්තරේ එනවා රේන්ජ් එකට.